ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධරූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුණු අංග ප්‍රථමයෙන් සිරස්තල. ඔමික්‍රෝන් සමාජගත වී තිබිය හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු වැඟවීමක්. රට තුළ ඔමික්‍රෝන් ආසාදිත විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතින්ගේ ඇතිරීම සහ ඔවුන්ගේ නිරාවරණය වීම සම්බන්ධව සලකා බලද්දී ඉතාම පැහැදිලිව පේනවා. වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනයට අදට දින 4යි. ඉදිරියේදී ආහාර අර්බුදයක් නිර්මාණය විය හැකි බවට හිටපු කෘෂිකර්ම ලේකම්වරයාගෙන් ප්‍රකාශයක්. එක්සත් ජනපදයේ ජනතාව අතර කුසගින්න ඉහළට. ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට ව්‍යාප්තිය පාලනය කළ හැක්කේ අතිශය සීමිත ප්‍රමාණයකින් පමණක් බව වසංගත රෝග විද්‍යායකගේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පවසනවා. මේ අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කළේ ඉදිරි සති 3න් පසුව රට තුළ ඔමික්‍රෝන් ප්‍රභේදය ප්‍රමුඛ කොවිඩ් ප්‍රභේදය බවට පත්වීමේ අවදානමක් පවතින බවයි. ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 673ක් වාර්තා වුණා. ඒ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,58,226ක් දක්වා ඉහළ නංවමින්. එමෙන්ම පසුගියදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 16ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්ුණේ 14,811ක් ලෙසයි. මේ අතර ඊයේ මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. එම තිදෙනා අතරින් එක් අයෙකු ටැන්සානියාවේ සිට පැමිණ ඇති අතර අනෙක් දෙදෙනා සුඩානයේ සිට පැමිණ ඇති බවටයි අනාවරණය වී ඇත්තේ. ඒ අනුව මේ වන විට මෙරටින් හමු ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් සංඛ්‍යාව 7ක් ලෙසයි දැක්වුණේ. මේ අතර ඉදිරි සති 3න් පසුව මෙරට තුළ ව්‍යාප්ත වන ප්‍රමුඛතම කොවිඩ් ප්‍රභේදය බවට ඔමික්‍රෝන් ප්‍රභේදය පත්වන බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා. මහජනතාවට අනතුරු අඟවනවා. රට තුළ මේ වාර්තා වෙන සංඛ්‍යාවට වඩා විශාල සංඛ්‍යාවක් රෝගීන් දෛනිකව වාර්තා වෙනවා. මේ සංඛ්‍යා ලේඛන සම්පූර්ණයෙන්ම සාවද්ද සංඛ්‍යා ලේඛන බව තමයි පේන්න තියෙන්නේ. ඒ වගේම මරණ සංඛ්‍යාව පිළිබඳව බරපතල ගැටලු මේ වෙද්දී අපිට නිර්මාණය වෙලා තියෙනවා. කෙසේ වෙතත් රට තුළ මේ වෙද්දී COVID-19 වසංගතයක් තියෙනවා. ඒක ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම සහ ප්‍රමුඛතම ප්‍රභේදයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ වීමත් එක්ක ඉදිරියේදී තවත් තීව්‍ර වෙලා අවාසනාවන්ත තැනකට තල්ලු වෙන්න පුළුවන් කියන අවදානම මතක තියාගෙන නත්තල් උත්සවය සමරන්න කියලා මහ ජනතාවට අපි අවධාරණයෙන් කියනවා. කෙසේ වෙතත් රට තුළ ඔමික්‍රෝන් ආසාදිත විශාල සංඛ්‍යාවක් ඉන්න පුළුවන් කියලා මේ ආසාදිතින්ගේ හැසිරීම සහ ඔවුන්ගේ නිරාවරණය වීම සම්බන්ධව සලකා බලද්දී ඉතාම පැහැදිලිව පේනවා. ඒ නිසා ඉදිරි සති 3න් පස්සේ රට තුළ ඔමික්‍රෝන් ආසාදිතින් ප්‍රමුඛම ආසාදිතින් බවට පත් වෙලා රට තුළ ඔමික්‍රෝන් ප්‍රමුඛ COVID-19 වසංගත තත්ත්වයක් ඇතිරීමේ අවදානමක් තියෙනවා. අසල්වැසි ඉන්දියාව උත්සව සම්පූර්ණයෙන්ම ඊයේ දිනේදී තහනම් කරා ඔමික්‍රෝන් ප්‍රභේදයේ පැතිරීම පාලනය කරන්න. ලංකාව තුළ සෞඛ්‍ය බලධාරීන් පවතින ආර්ථික ගැටලුත් එක්ක රට ලොක්ඩවුන් කිරීමේ ක්‍රමවේදය අතහැරලා දාලා මහ ජනතාවට රිසිසේ සැරිසරන්න අවශ්‍ය නීති ලිහිල් කරලා තියෙනවා. මේක ඉතාමත් අවදානම් තත්ත්වයක්. ඔමික්‍රෝන් වගේ අලුත් ප්‍රභේදයක් ආපුවම පැතිරෙන එක නවලක්වන්න පුළුවන් ඉතාමත් සීමිත ප්‍රමාණයක් විතරයි. ඉතින් අපට ඒකට කරන්න පුළුවන් ඒකේ තියෙන අවදානම නැත්නම් ඒකෙන් ඒ දරුණු ප්‍රතිවිපාක අඩු කර ගැනීමට තමයි අපිට හුඟක් දේ කරන්නට පුළුවන්. මේ අතර දිවයින පුරා සිදුවන කොවිඩ් එන්නත් කරන කටයුතු අදත් ක්‍රියාත්මක වුණා. ඔමික්‍රෝන් ප්‍රභේදයේ උනත් එන්නත් කරණය සම්පූර්ණ කරපු විශේෂයෙන්ම බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත්තු අයට එකෙන් ප්‍රශස්ත ආරක්ෂාවක් ලැබෙනවා ඒ නොලැබුණ කෙනෙකුට වඩා. එන්නසේ දෙවෙනි මාත්‍රාව අරගෙන මාස 3කට වඩා වැඩි නම් හැකි ඉක්මනට ඇවිල්ලා මේ බූස්ටර් එන්නත ලබා ගත්තොත් විශේෂයෙන්ම උත්සව සමයට පෙර හැකි ඉක්මනින් ඇවිල්ලා ලබා ගන්න මොකද මාදේ පසුතැවිල්ලට මුල වෙන්න පුළුවන්. මේ අතර මේ වන විට වෛරසය ආසාදිතව රෝහල් වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 8,257ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,58,527ක් ලෙසයි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෑම සතියකම ගෝලීය වශයෙන් පුද්ගලයන් 50,000ක් පමණ මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා.
කොවිඩ් වසංගතය ආරම්භයේ සිටම මේ වන විට කොවිඩ් හේතුවෙන් ගෝලීය වශයෙන් පුද්ගලයන් මිලියන 5.3කට වැඩි පිරිසක් මිය ගොස් තිබෙනවා. එන්නත් බෙදී යාමේදී පවත්නා අසමානතා එලෙස බොහෝ ජීවිත හිමි වී යාමට හේතුවක් බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනම් සඳහන් කළේ. එමෙන් මේ මහතා සඳහන් කළේ කොවිඩ්-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් සෑම සතියකම ගෝලීය වශයෙන් පුද්ගලයන් 50,000ක් පමණ මිය යන බවයි. මේ අතර මේ වන විට බ්‍රිතාන්‍ය තුල කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් පවතින බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඊයේ දිනේ පමණක් රටින් තහවුරු කරගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1,06,122ක් ලෙසයි දැක්වුණේ. මීට පෙර බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුණු වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වුණේ පසුගිය 17 වෙනිදා වන අතර එම සංඛ්‍යාව 93,045ක්. බ්‍රිතාන්‍යයේ කොවිඩ් මර්ධනයෙන්වත් වාර්තාගත සංඛ්‍යාවක් ලබා දීමටද සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර තිබෙනවා. එය මිලියන 30.8කට අධික පුද්ගලයන් සංඛ්‍යාවකට ලබා දී ඇති අතර පසුගිය සතියේ පමණක් පුද්ගලයන් මිලියන 6.1කට එන්නත් ලබා දී තිබෙනවා. මේ අතර අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පසුගියදා සඳහන් කළේ උත්සව සමයට පෙර නව සෞඛ්‍ය නීති පැනවීමක්ද සිදු නොකරන බවයි. කෙසේ වෙතත් ඊයේ දිනේ මෙම වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාව හඳුනා ගැනීමත් සමග ඒ සඳහා ගන්නා ඉදිරි පියවර පිළිබඳවද ඔහු මෙතෙක් ප්‍රකාශයක් සිදු කර නැහැ. මේ අතර ජපානයෙන්ද ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ආසාදිතයින් හමු වෙමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව ඊයේ දිනේ රටින් පළමු වරට සමාජයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙක් හමු වූ බව එරට සෞඛ්‍ය අංශ සඳහන් කළා. සෞඛ්‍ය අමාත්‍ය ශිගේසුකි ගෝටෝ පැවසුවේ ඔසාකා පළාතෙන් ආසාදිතයින් තිදෙනෙක් හමු වී ඇති අතර එම තිදෙනාට වෛරස් ප්‍රභේදය ආසාදනය වූ අයුරු පැහැදිලි නොවන බවයි. එම ආසාදිතයින් තිදෙනා එකම පවුලේ සමාජිකයින් වන අතර ඔවුන් විදේශ රටවල සංචාරය නොකළ අය බවත් වාර්තා වී තිබෙනවා. මේ වන විට ජපානයේ කොවිඩ් ආසාදිතයින් මිලියන 1.73ක් හඳුනාගෙන ඇති අතර එරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 18,300 ඉක්මවා ගොස් තිබෙනවා. සියඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබෙන තෙක් වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වාර්ෂික වෛද්‍ය මාරුවීම් ඇතුළු ඉල්ලීම් 7ක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළේ පසුගිය 21 වෙනිදායි. ඒ අනුව වෛද්‍යවරුන් 3 වන දිනටත් වර්ජනය නිරත වීම හේතුවෙන් රෝහල් කටයුතු වලට තවදුරටත් බාධා එල්ල වී තිබෙනවා. සිය ගැටලු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ඊයේ පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ එකඟතාවයකින් තොරව අවසන් වී තිබුණා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දීමට පැය 24ක කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවයි. සෞඛ්‍ය අමාත්‍යතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් සමග රජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සාකච්ඡා පැවැත්වුණා. ඒ සාකච්ඡාවේදී කරුණු කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ඉදිරිපත් කර කාරණා සම්බන්ධව අද දිනේදී ඔවුන් තීරණයක් දීමට නියමිතයි. අපි ධනාත්මක ප්‍රතිඵලයක් බලාපොරොත්තුව සිටිනවා. දේශපාලන අතපෙවීම් වෛද්‍ය පත්වීම් වලට කිසිසේත්ම අතපෙවීමට ඉඩ තබන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් අපි ඊයේ දිනේදී ගරු සෞඛ්‍ය අමාත්‍යතුමාට පැහැදිලිව ප්‍රකාශ කෙරුවා සහ එතුමා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පිළිබඳව අවධානය යොමු කරන බව අපි අපිට දන්වා සිටියා. නමුත් මේ සම්බන්ධයෙන් ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් වනතුරු අපිට මේ අවස්ථාවේදී වර්ජනය අවසන් කිරීමේ හැකියාවක් නැහැ. අපි බලාපොරොත්තු වෙනවා අද දිනේදී ඒ සම්බන්ධයෙන් ප්‍රතිඵලයක් නිකුත් වෙයි කියලා. නිකුත් වෙන තෙක් වර්ජනය දිගටම ක්‍රියාත්මකයි. ඉදිරියේදී හෙට දිනය වෙන විට තවත් වෘත්තීය සමිතීන් අප සමග මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එකතු වීමට නියමිතයි. අද දිනේදී මේ සහකාර සහ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අපිට සහාය පළ කළා. අද හවස් වෙන විට හෙට වෙන විට තව අපිට මේ සඳහා වෘත්තීය සමිති වල සහයෝගය ලැබීමට නියමිතයි. ඒ වගේම හෙට රැස් වෙන මධ්‍යම කාරක සභාවෙන් එහාට දැඩි තීන්දුව තීරණ ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී ආහාර හිඟයක් මෙරට තුළ ඇතිවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසනවා. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මේ වන විටත් රටේ කෘෂිකර්මාන්තය කුමනාකාරයෙන් ක්‍රියාත්මක විය යුතුද යන්න පිළිබඳව ප්‍රතිපත්ති මාලාවක් සකස් කර අවසන් බවයි. ආහාර හිඟයක් මේ කියන තත්ත්වය යටතේ ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැත්තේ නෑ. මොකද ඉතින් මේ දැන් තියෙන වවල තියෙන කුඹුරු දැක්කහම එළවලු පළතුරු වගාව දැක්කහම ඒපොල් රබර් වල තත්ත්වය දැක්කහම යම්කිසි ආහාර හිඟයක් ඇති වෙනවා. එහෙම ඇති වෙනවා නම් ඒක ඉතින් ප්‍රතිහාරයක් වෙන්න ඕනේ. අපි මුල ඉඳන්ම කියලා අපි ඒකට පෙළ ගැස්වීමයි වැදගත් වෙන්නේ අපේ ওই ප්‍රජාව එහෙම නැත්නම් අනිකුත් ප්‍රජාවන් එහෙම නැතුව එකපාරට
මාර්තු මාසේ අනේ හාල් නෑ පොල් නෑ වී නෑ දැන් ඉතින් කරන්න දෙයක් නෑ අපිට කිව්වේ නෑ කියලා කියන්න නෙමෙයි. අපි යම් අනතුරු ඇඟවීමක් විද්‍යාත්මක අනතුරු ඇඟවීමක් සහ පෙර සැකසුමක් අනුව දැන් කටයුතු කළොත් මාස දෙක තුනකින් හරි මේකෙන් ගොඩ එන්න පුළුවන් කෘෂි කර්ම ජාතික ප්‍රතිපත්තිය අපි සම්පූර්ණයෙන්ම සකස් කරලා ගරු ඇමතුමාට දීලා තියෙනවා. ඊටා විශිෂ්ට ප්‍රතිපත්තියක් අනික් අමාත්‍යාංශ පවා තමන්ගේ ප්‍රතිපත්තිය හදනකොට අපේ පිටපත් අරගෙන ඒවා පරිශීලනය කරමින් ඇති කළා. ඒ නිසා ජාතික කෘෂිකම් ප්‍රතිපත්තියේ තියෙන අන්තිම කොනේ කැබිනට් එකට දාන්න තියෙන්නේ. ඉතින් මගේ කාර්යභාරය මම ඊට කළා ඉවරයි. අන පනත් සකස් කිරීම කෘෂිකාර්මික ඔය කියන පොහොර පනත් ඔක්කොම සකස් කරලා යාවත් කාලින කළා ওই මාස 6ට මගේ කණ්ඩායම් අරගෙන ඒක අවසාන පියවරේ තියෙන්නේ මේ අපි මේක. ඒ වගේ ඔය කියන පොහොර සෑදීම් නිර්දේශ සෑදීම් ක්‍රම සෑදීම් පිරවීම් කෙරෙන්න බැරිෙන්ට ඔය කියන කෘෂිකර්ම සේවා පිහිටවීම් ගමින් ගමට ගිහිල්ලා තැනින් තැන ආයතනවල අය සමග තියෙන සාකච්ඡා දවස් 195ට මම හැමදාම මොකක් හරි කළා කියන එක මට විශ්වාසයි. චීන පොහොර නැවට මුදල් ගෙවන්න කියලා දැන් උනානේ අන්තිමටම. ඒකෙදි ඔබතුමා මොන මතයකද හිටියේ? මතය තමයි මං කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් විදියට හිටපු මතය තමයි අනවශ්‍ය ප්‍රමිතියකට තොර බාරගත නොහැකි පොහොරයයි කියාගත්ත ඒවා නම් මේ රටට ගේන්න එපා. ඒ මතයමයි හිටියේ. දැන් ඉන්නේ ඒවත්. ඉතින් ඒක වෙන්න දුන්නේ නැහැ අපි. සාකච්ඡා නිරෝධායන මධ්‍යස්ථානයේ සියලුම දෙනා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආධාර නිලධාරීන් අමාත්‍යාංශ අපේ සියලුම නිලධාරීන් සියල්ල වැඩ කළේ මේ දේ වෙන්න දෙන්නේ නැහැ. වෙන්න දුන්නෙත් නෑ වෙන එහෙකුත් නෑ. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා 77 වන සැමරුම අද කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. සිවිල් ගුවන් සේවා 77 වන සැමරුම අද පෙරවරුවේදී පැවැත්වුණා. කටුනායක ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේදී පැවති මෙම සැමරුම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ. සිවිල් ගුවන් සේවා කටයුතු ආශ්‍රිතව නව නිර්මාණකරුවන් ඉදිරිපත් කළ ප්‍රදර්ශනය නැරඹීමට මෙහිදී ජනාධිපතිවරයා එක් වුණා. එමෙන්ම සිවිල් ගුවන් සේවා ශේෂ්ත්‍රයේ උන්නතියට දැක් වූ දායකත්වය ගෙමින් ගුවන් සේවා ශේෂ්ත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් 5 දෙනෙකුට සහ විවිධ ශේෂ්ත්‍ර නියෝජනය කළ තවත් කිහිප දෙනෙකුට සම්මාන පිරිනැමුණේ ජනාධිපතිවරයා අතින්. දෙවන ලෝක යුද සමයෙන් පසු 1944 වසරේදී එනම් මීට වසර 77කට පෙර රටවල් 26ක එකතුවෙන් ගුවන් ගමන් යාමනය සහ සම්බන්ධීකරණය සඳහා චිකාගෝ සම්මුතිය අත්සන් කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය ආරම්භ වූ අතර 1948 ජුනි මාස පළමු වන දින ශ්‍රී ලංකාවට එම සංවිධානයේ සමාජිකත්වය හිමි වුණා. මේ වන විට එහි සමාජික රටවල් සංඛ්‍යාව 193ක්. 1912 වසරේ දෙසැම්බර් මාස 7 වන දින මෙරට ගුවන් ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් දේශීය ප්‍රථම ගුවන් ගමන කොළඹ තුරංග තරඟපිටියේදී පැවැත්වීම සිහිපත් කරමින් සෑම වසරකම දෙසැම්බර් මාස ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා දිනය සමරනු ලබනවා. අද මධ්‍යම රාත්‍රී 12න් පසු දුම්රිය සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ සියලු කටයුතු අත්හිටුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසනවා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ කලක් තිස්සේ පැවති ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ. දින දෙකකට පෙර ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යතුමන් සමග සාකච්ඡාවකදී එතුමන් දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාට දැනුම් දුන්නා කඩිනමින් අපේ ප්‍රශ්න විසඳන්න කියලා. ඊයේ දිනේදී දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයාත් එක්ක පැවැත් වූ සාකච්ඡාවේදී කිසිදු යහපත් ප්‍රතිචාර ලැබුණේ නැහැ. විශේෂයෙන්ම අපේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් නොවිසඳුණු ගැටලු සියල්ලම ඒ තත්ත්වයෙන්ම පවතින විදිහට තමයි ඔහු කිසිදු විසඳුමක් දෙන මට්ටමක නැහැ. ඒත් එක්කම මගින් සඳහා වන පහසුකම්ද දුම්රිය සංඥා ක්‍රම වේදවල දෝෂ නිවැරදි කරන්නවත් කිසිදු දෙයකට ඔහු එකක වෙන්නේ නැහැ. ඔහු ගැන විකල්ප ක්‍රියාමාර්ගත් නැහැ. ඒ නිසා අපි තීන්දුව తీරන කරා මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා පාසල් ප්‍රවාහණයෙන් අපි ඊයේ මධ්‍යම රාත්‍රී 12ට ඉවත් වෙලා තියෙනවා. ඒකට හේතුව පාසල් ප්‍රවාහන දුම්රිය බඩු දුම්රිය 50%කින් පමණ අවලංගු වෙලා තියෙන මොහොතක මේ උත්සව සමයේ අපේ ජනතාවගේ පාසල් ප්‍රවාහනය අඩාල වෙලා තියෙනවා. ඒකට වග කියන්න දුම්රිය ස්ථානාධිපතිවරුන්ට බෑ. ඒ නිසා අපි පාසල් බාර ගැනීමෙන් ඊයේ රාත්‍රී 12ට ඉවත් වුණා. ඒත් එක්කම මේ සතියන්තය අපි බලාපොරොත්තු වෙනවා විශාල මගීන් ප්‍රමාණයක් ගම්බින් බලා යන්න මේ මොහොතක රත්නල වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය දුම්රිය ප්‍රමාණය යොදවන්න යෝජනා කරද්දී දුම්රිය රට සාමාන්‍යකරණය වෙලා තියෙද්දී දුම්රිය සාමාන්‍යකරණය වෙලා නැහැ. දුම්රිය අසාමාන්‍යකරණය වෙලා තියෙනවා.
සම්මත දුම්රිය ප්‍රමාණයවත් ධාවනය කරගන්න බැරුව විශේෂ දුම්රිය දෙකක් පමණක් යොදවලා විහිළුවක් කරන්න හදන එකෙන් මගින් අවදානකට දාන්න බෑ. ඒ නිසා අපි අද මධ්‍යම රාත්‍රී 12න් පසුව වෙන්කල ආසනය කියන්නේ නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට වෙන්කර ආසන වික්‍රීම් වලින් හැර සාමාන්‍ය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සියල්ල අත්හිටවනවා. මොකද අපිට ප්‍රවේශ පත්‍රයක් මගින්ට දීලා ඔවුන්ට දුම්රියේ එල්ලිලා යන්න නැගලා යන්න බැරි වෙන තත්ත්වයකට පත් කරන්න බෑ. මේකට විසඳුමක් දෙන තාක්කල් අපි දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද රාත්‍රී 12ට අත්හිටවනවා. ඒත් එක්කම මේවට විසඳුම් ලැබුණ නැත්නම් මේ යන ක්‍රමවේදයට විරෝධතාවය දැක්වීමට අපේ අවසාන තීන්දුව කලින් දැනුම් දුන්නා වගේම 26 වෙනිදා මධ්‍යම රාත්‍රී 12ට අපි අඛණ්ඩ දැවැන්ත වැඩවජ්ජනයකට යනවා. සියලු දුම්රිය ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලන කාර්යාලවල දුම්රිය ස්ථානාධිපතිවරුන් සියල්ල එළියට බහැලා අපි කටයුතු කරන්න සිද්ධ කරනවා. මං හිතන්නේ මගීන්ට අපහසුතාවයක් වුණොත් ඒකේ වගකීම බාර ගන්න ඕනේ දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා ඇතුළු පාලන අධිකාරිය. මං හිතන්නේ ඒකට විසඳුමක් නොදුන්නොත් අකමැත්තෙන් වුවත් මගීන්ට දුම්රියේ ගමන අඩාල වෙනවා සඳුදා සිට. 2021 වසර අවසාන වන විට මෙරට නිල සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව සඳහන් කළේ COVID-19 හමුවේ ආර්ථික බලපෑම් මත ඇති වූ බාධක සහ විදේශීය අංශයේ අහිතකර වර්ධනයන් හේතුවෙන් පැන නැගුණු අභියෝග මැදයේද ශ්‍රී ලංකා ආර්ථිකය 2021 වසර පුරාවට බාහිර කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාව පෙන්눔 කළ බවයි. එසේම ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ගෙවීම ඇතුළු දේශීය ණය අපසු ගෙවීමෙන් ශ්‍රී ලංකාව සිය ණය බැඳීම් සාර්ථකව ඉටු කළ බවද එම නිවේදනය මගින් පෙන්වා දෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ පවතින විදේශීය ණය තිරසාර ලෙස කළමනාකරණය කරගත හැකි වන පරිදි ණය නොගෙවන ප්‍රවාහයන් දිරිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් නිල සංචිත නැවත ගොඩ ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සඳහා වසර ආරම්භයේ සිට මහ බැංකුව සහ රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටින බවයි. 2021 වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම ප්‍රයත්නයන් වේගවත් කරන ලද්දේ සාර්වාර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙරදැක්ම ප්‍රකාශයට පත් කිරීමත් සමග වන අතර එමගින් කෙටිකාලීනව නිල සංචිත ගොඩනැගීම සඳහා අපේක්ෂිත ඉලක්ක දැක් වූ බව මහ බැංකුව සඳහන් කළා. සය මාසික පෙරදැක්මෙහි ප්‍රකාශිත පරිදි නුදුරේදීම විදේශ විනිමය ලැබීම් ගණනාවක් අපේක්ෂා කරනවා. මහ බැංකුවට ලැබෙන ප්‍රධාන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනිකුත් කලාපීය මහ බැංකු සමග ඇමරිකානු ඩොලර් බිලියන 2.0ක පමණ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනවා. තවද විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වා දී ඇති දිරිදීවනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම සහ පරිවර්තන කිරීමේ අවශ්‍යතාව වැනි දේශීය විනිමය වෙළඳ පොලේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත් වීම මගින් දේශීය විදේශ විනිමය වෙළඳ පොලේ ද්‍රවශීලතාවය වැඩි වනු ඇති අතර එමගින් මහ බැංකුවට නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකි වනු ඇතැයි අදාළ නිවේදනයේ සඳහන්. විදේශ රැකියා සඳහා පිටත් යාමේ මෑතකාලීන වර්ධනයත් සහ සංචාරක පැමිණීම් වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුල විදේශීය අංශය වඩා යහපත් තත්වයට පත්වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇතැයි අපේක්ෂා කරනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. කොළඹ කොටුව සහ බදුල්ල අතර ශීඝ්‍රගාමී රාත්‍රී දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව හෙට සිට කොළඹ කොටුව බදුල්ල අතර සහ අනිද්දා සිට බදුල්ල සහ කොළඹ කොටුව අතර නව දුම්රිය ගමන් වාර දෙකක් ධාවනය සඳහා එක් කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මෙම දුම්රිය කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය කළ වේලාවට සමගාමීව S14 වර්ගයේ බලවේග කට්ටල භාවිතා කරමින් නවීන පහසුකම් සහිතව ක්‍රියාත්මක බවයි දුම්රිය සාමාන්‍ය අධිකාරිවරයා නිවේදනය කළේ. එය කොළඹ කොටුවෙන් රාත්‍රී 8:30ට බදුල්ල බලා ධාවනය ආරම්භ කරන අතර බදුල්ලෙන් පස්වරු 5:30ට කොළඹ කොටුව බලා ධාවනය කරනු ඇති. සමාජයේ ජීවත් වන විවිධ පුද්ගලයන් විසින් විවිධ ආකාරයට නීති විරෝධී ක්‍රියාවල යෙදමින් වත්කම් උපයන බවට නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසනවා. එවැනි තොරතුරු විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති යටතේ අධ්‍යක්ෂවරයෙක් මගින් පාලනය වන නීති විරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ටාශය මගිනුයි සිදු කරනු ලබන්නේ. ඒ අනුව එම විමර්ශන කොට්ටාශයට 19/17 දුරකථන අංකය ඔස්සේ ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිසිය පවසනවා. එම දුරකථන අංකය පැය 24 පුරා ක්‍රියාත්මකයි. ද්වේෂ සහගත හෝ පුද්ගලික අමනාපකම් හේතුවෙන් ව්‍යාජ තොරතුරු ලබා දෙන පුද්ගලයන් ගැනද සොයා බලන බවයි පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරීම නිසා තමන් දැඩි පීඩාවට පත්ව ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමේ සමාජිකයින් පවසනවා. නුවරඑළිය මහනගර සභාව විසින් පාලනය කරනු ලබන ග්‍රෙගරි වැව විවුරේ ඇවිදින මන්තිරුවක් ඉදිකිරීම ඇතුළු ග්‍රෙගරි වැව සංවර්ධනය කරන බව පවසමින් නුවරඑළිය මහනගර සභාව විසින් ඊයේ දින සිට වැවෙහි ජලය හිස් කිරීමට පියවරගෙන ඇති බවයි එම සංගමේ සමාජිකයින් සඳහන් කළේ. මේ හේතුවෙන් මෙම කර්මාන්තයේ යෙදී සිටින සමාජිකයින් 175 දෙනෙකු පමණ දැඩි පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. උත්සව සමය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් එම ස්ථානයට මේ දිනවල පැමිණියද වැවෙහි ජලය හිස් කිරීම නිසා පාර්ශ්ව කිහිපයක්ම අපහසුතාවයට පත්ව සිටිනවා. පෑලියගොඩ මැනින් වෙළඳ පොලේ ලෙවලු මිල ගණන් අද පෙරවරුවේ සිට පහත වැටී ඇති බව මැනින් පොදු වෙළඳ සමිතිය පවසනවා. එහි නියෝජ්‍ය සභාපති ප්‍රභාත් සුසන්ත මහතා සඳහන් කළේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 400කටත් බෝංචි කිලෝවක් රුපියල් 250කටත් වම්බටු කිලෝවක් රුපියල් 300කටත් අලෙවි වන බවයි. එමෙන්ම දඹුල්ල සහ හෙක්ටර් කොබ්බෑ කඩුව ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසකම අද දිනේදී එළවලු මිල සාමාන්‍ය මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ. මහා මග ඇද වැටුණු තැන සවියට සොඳුරු සිත් ගැන ඒ ගැන තමයි අද කතාව. මහමග යන අතර වයසක කාන්තාවක් හදිසියේ මහමග වැටෙනවා. හිරුවෙලිය වැඩිවීමත් විඩාවත් නිසාම තමයි වයස අවුරුදු 90ක් විතර වන මේ කාන්තාව මේ විදිහට ඇදගෙන වැටෙන්නේ. පේනවද? බයිසිකලයක ගමන් කරමින් සිටි පුද්ගලයෙක් මේ සිදුවීම දැකීමත් එක්ක Tamanගේ ගමන නවත්වමින් ඇයට උපකාර කරන විදිය. ඔහු මේ කාන්තාව නැගී සිටවන්න උත්සාහ කරන්නේ මේ විදිහට. ලූ බයෝක් තමයි මේ විදිහට උපකාර කරන්නේ. ඔහු දුම්රිය ස්ථානයක වැඩ කරන සේවකයෙක්. පේනවද මේ සිදුවීම අතරේ තවත් දර්ශනයක්. කුඩයක් ඉහලාගෙන ඉන්න පාසල් දරුවෙක්. තියෙන දැඩි උණුසුම නිසාම තමයි මේ මහලු කාන්තාව ඇද වැටෙන්නේ. ඒ නිසාම ඇය මේ හිරු රශ්මිය කොහොමද දරාගන්නේ? අනුන්ගේ පීඩිත බව තව කෙනෙකුට තේරෙනවා කියන්නේ එතන තියෙන්නේ හදවත්වල සංවේදී බවක්. පාසල් යන දරුවෙක් මේ වගේ තැනක නැවතිලා මේ කරන්නේ ඇයට කරන්න පුළුවන් දේ. ඇය ගැනත් නොකිව්වොත් මේ කතාවට අඩුවක්. ඇගේ නම පෑන් යුවාන්. ඇත්තටම මේ ක්‍රියාව දැකලා ඇගේ දෙමව්පියන් ගොඩක් සතුටු වුණා කියලා ඇය කියනවා. මෙතන තියෙන්නේ එක් සිදුවීමක්. හැබැයි කරුණාවන්ත හදවත් දිත්වයක් මෙතන තියෙනවා. මේ වගේ කාරුණික හදවත් මුළු ලෝකයටම තිබුණා නම් කවදාවත් අපිට සාමය ඕනේ කියලා කෑ ගහන්න ඕන නැති වෙයි. කෙනෙක් වැටුනම නැගිට්ටවන එක ඕනෑ එපාකම් මේ වගේ කෙනෙකුට සපයලා දෙන එක මේ දේවල් මේ පුංචි සිදුවීමේ දකින්න පුළුවන් වුණා නේද? වෙන කිසි දෙයක් ඕනේ නැහැ. කෙනෙක් අසරණ වුණාම Tamanට පුළුවන් විදිහට උදව් කරන්න. ඒක ඇති ලෝකයක් ලස්සන කරන්න. අවධානය විදෙස් පුවත් වෙත. ඇමරිකාවේ සිල්ලර බඩු මිල ඉහළ යාම සහ තවත් කරුණු කිහිපයක් හේතුවෙන් ඇමරිකානුවන් මිලියන 21කට ආහාර බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ අනුව ඇමරිකානුවන් මිලියන 21කට වැඩි පිරිසක් එලෙස ආහාර අර්බුදයකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ. එරට පුද්ගලයින්ට වසංගත සහන ගෙවීම අවසන් වීම සහ සිල්ලර බඩු මිල ඉහළ යාම ඊට හේතුව වී තිබෙනවා. ඒ අනුව එරට සිල්ලර බඩු මිල පෙර වසරට වඩා 6.4කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ සමීක්ෂණ මගින් පෙන්වා දී ඇත්තේ දෙසැම්බර් පළමු සති කිහිපය තුළ එරට ආහාර ගැනීමට අපහසු මට්ටමේ පසුවන පවුල් සංඛ්‍යාව 9.7ක ප්‍රමාණයකට ළඟා වී ඇති බවයි. එය පසුගිය මාස 5ක කාලය තුළ වාර්තා වූ ඉහළාගයක් ලෙසයි දැක්වෙන්නේ. මේ අතර උතුරු මියන්මාරයේ ජේට් පතල් කැණීම් ස්ථානයක ඊයේ අලුයම 4ට පමණ සිදු වූ නායෑම් හේතුවෙන් තවදුරටත් පුද්ගලයන් අතුරුදන්ව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
එහිදී 70ත් 100ත් අතර සංඛ්‍යාවක් අතුරුදන් වී ඇති බව මූලික වාර්තා සඳහන් කළද පසුව සිදු කළ පරීක්ෂණ වලින් එම සංඛ්‍යාව 50ක් දක්වා අඩු වූ බවටයි අනාවරණය වී ඇත්තේ. කෙසේ වෙතත් ඔවුන්ගේ ජීවිත අවිනිශ්චිතතාවයක පසුවන බවයි එම වාර්තාවල දැක්වෙන්නේ. ඒ අතරින් එක් අයෙකු මියගොස් ඇති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. කෙසේ වෙතත් ඊයේ ආරම්භ කළ ඔවුන් මුදා ගැනීමේ මෙහෙයුම් ඒ වන විට පැවති නීදුම් හේතුවෙන් නවතා දමා ඇති අතර අද උදෑසන එම කටයුතු නැවත ආරම්භ කර තිබෙනවා. මියන්මාරයේ ලෝකයේ ජේට් වලින් 90ක් නිෂ්පාදනය කරන නමුත් දුර්වල ලෙස නියාමනය කරන ලද ජේට් කර්මාන්තයට බලපෑ නවතම ඛේදවාචකය ලෙසයි මෙය දැක්වෙන්නේ. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට දෙසැම්බර් මාස 24 වනදා ලොව පළමු ගුවන් විදුලි වැඩසටහන කැනඩාවේදී ප්‍රචාරණය කර ඇත්තේ 1906 දෙසැම්බර් මාස 24 වන දිනයි. ඇමරිකානු මෝටර රථ ව්‍යාපාරිකයෙකු වන හෙන්රි ෆෝඩ් විසින් සිය පළමු ගෑස් මෝටරය නිපදවා ඇත්තේ 1893 දෙසැම්බර් මාස 24 වන දිනයි. කෝල්බෘක් කොමිසම පළමු පාලන වාර්තාව එළි දක්වා ඇත්තේ 1831 දෙසැම්බර් මාස 24 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.